අයිබෝන් පුතේ සුබ සන්ධ්‍යාවක් සියලුම දරුවන්ට. අපි මේ දවස්වල කතා කරමින් ආවේ ප්‍රස්ථාන පාඩමේ බොහොම වැදගත් ස්ථාන කීපයක් පිළිබඳව අපි ඒ ගැන මොනවද වෙන්නේ කියලා ටිකක් බලාගෙන යමු. උදාහරණ මතකයි මම 12 4 අභ්‍යාසයේ පළවෙනි ගානේ එක ගානක් හදලා මම පුතාට කියවා. ඊට පස්සේ ඉතුරු ගණන් 3 හදාගෙන ඉන්න කියලා එකේ හතරෙම අහනවා පළවෙනි එක යටතේ එහෙම. අහනවා පුතේ මෙන්න මේ ප්‍රශ්නයක්. දී ඇති ප්‍රස්ථාරය ඉදිරියේ පෙන්නලා තියෙන වසම තුල අඳින්නද ප්‍රස්ථාරය ඇසුරෙන් y ශූන්‍ය වන x අගයන් කුමක්ද කියලා අහනවා. ස්ථිතේ සමමිතික රේඛාව ඇද එහි සමීකරණය ලියන්න කියලා කියනවා. ස්ථිතේ අවම අගය කීයද කියලා අහනවා. ප්‍රස්ථාරයේ අවම ලක්ෂයේ ಖಂಡාංක කීයද කියලා අහනවා. ස්ථිතය ධනවන x අගය පරාසය කීයද කියලා අහනවා. ස්ථිතය ඍණවන මම එක ගානක් මේක කියලා දීලා තමයි පුතාට මම ඉදා යවුවේ. එතකොට මේ දලසටහන අඳින්න කියන එකක් තියෙනවා. මෙතනදී පුතාලට මම එක ක්‍රමයක් කියලා දෙන්නම් වක්‍රය නොවැද එයාගේ ශීර්ෂය ගන්න ක්‍රමය. මම ගිය සතියේත් ඒක කියලා දුන්නානේ. ඒක මම තව චුට්ටක් අලුත් කරනවා මෙන්න මේ විදිහට. පුතා ඔය දෙවෙනි ප්‍රශ්නේ අතේ තියෙනවා නේද? 12 4 අභ්‍යාසයේ දෙවන ප්‍රශ්නේ අතේ තියෙනවා පහත දැක්වෙන එක් ශ්‍රිතයන්ට දල ස්ථානද දක්වන්න. දල ස්ථාන අදින්න අපිට ඕනේ මේක පැහැදිලිවම අවශ්‍ය වෙනවා ශීර්ෂය. එතකොට ශීර්ෂයේ ಖಂಡාංක අපිට ඕන වෙනවා දල ස්ථාන අදින්න. ඊට අමතරව පුතාට මේ ප්‍රස්තාරයේ දීලා තියෙන ස්වරූපයෙන් බලන්න පළවෙනි ප්‍රශ්නේ y සමානයි x ඍණ 3 වරක් x ධන 5 කියලා මේ දීලා තියෙන ස්වරූපයෙන් අපිට පුළුවන් මේ වක්‍රය x අක්ෂයේ කපන ස්ථාන දෙක වඩා හොඳට මතක තියාගන්න පුතේ මේ දෙන්නෙකුගේ සාධක දෙක ගුණයක් ඇතුළේ තියෙනකොට එකම නාමයක් ඇතුළේ තියෙන x ධන x ඍණ 3 නම් අනිකේ තියෙන x ධන 5 නෙමෙයි. එතකොට මේ තියෙන ඉලක්කම් දෙකෙන් තමයි පුතේ වක්‍රය කැපෙන්නේ. මෙතන ඍණ 3 තියෙනවනම් x අක්ෂය කැපෙන්නේ ධන 3. මේ ධන 5 තියෙනවනම් x අක්ෂය කැපෙන්නේ ඍණ 5. එතකොට මේ තියෙන ලකුණු දෙකේ ඉලක්කම් දෙකේ ලකුණු මාරු වෙච්ච තැනදී තමයි x අක්ෂය කපාගෙන යන්නේ. එතකොට x අක්ෂය කැපෙන ස්ථාන දෙක තමයි එකකින් කියවෙන්නේ. එතකොට මේ x අක්ෂය කැපෙනවා ධන 3ේදී ඍණ 5ේදී නේ. නමුත් ශීර්ෂය හොයන්න වෙන ක්‍රමයක් අච්චුපතේ තියෙනවා. මම පුතාට එක ක්‍රමයක් ප්‍රගුණ කරන්න කියලා යෝජනා කරනවා. ඒ තමයි මම ගිය සතියේ කියලා දීපු ක්‍රමය. මොකද්ද? පූර්ණ වර්ගයක් ධන නියත පදයක් යන ආකාරයට පත් කරයින් පස්සේ පූර්ණ වර්ගයක් ධන නියත පදයක් ආකාරයෙන් පත් කරයින් පස්සේ පූර්ණ වර්ගය ඇතුලේ තියෙන ඉලක්කම ලකුණු මාරු කරාම x ලගය ලැබෙනවා. ඊළඟට නියත පදය තමයි එයාගේ උපරිමගේ එහෙම නැත්නම් අවමක්. එහෙනම් පුතේ අපිට x අක්ෂය කැපෙන ස්ථාන දෙක x සමානයි ධන 3 හෝ x සමානයි ඍණ 5. මේ ධන 5 ඍණ 5 වෙනවා. මේ ඍණ 3 ධන 3 වෙනවා. ඊට අමතරව මේ සමීකරණය ගන්නවා වරාන් ඉවත් කරලා x අරක් x ගුණ කළාම x වර්ගය x අරක් 5 ගුණ කළාම ධන 5යි x තුන්වරක් x ගුණ කළාම ඍණ 3යි x තුන්වරක් 5 ඍණ 15යි කියලා එනවා. y සමානයි x වර්ගය ධන 2x ඍණ 15 කියලා ආවනේ. අර වරහන් ඉවත් කරා. දැන් අපි බලමු පුතේ වරහන් ඉවත් කරේ පස්සේ ලැබෙන මේ වර්ගජ සමීකරණය පූර්ණ වර්ගයක් ධන නියත පදයක් යන ආකාරයට ගේන්නේ කොහොමද කියලා. පළමු යහපැත්තේ තියෙන ඍණ 15 මෙහෙට ගෙනල්ලා ධන 15ක් කරනවා පුතේ. ඊළඟට මෙතනට එනවා x වර්ගය ධන 2x. එතකොට අපිට පැහැදිලි වෙනවා මැද පදේ 2යි යාගේ භාගික 1යි. එකේ වර්ගය දෙපසට එකතු කරලා y එකතු කිරීම 15 එකතු කිරීම 1. මෙතනින් එක x එකක් ගන්නෝ අතනින් එකක් ගන්නෝ මැදේ k ධන ගන්නෝ මේ පූර්ණ වර්ගයක් කරනවා. එතකොට මෙතෙන් එනවා y ධන 16. 15යි 16. මෙතෙන් එන්නේ x ධන 1 සම්පූර්ණ වර්ගය. y තනි වෙනවා. මෙතෙන්ට x ධන 1 එනවා. පූර්ණ වර්ගය ධන 16 මෙහෙට එනකොට ඍණ 16ක් බවට පත් වෙනවා. අනුකුතේ දැන් අපිට මෙතනදී ශීර්ෂය එනවා. මේ වක්‍රයේ ශීර්ෂයේ ಖಂಡාංක ශීර්ෂයේ ಖಂಡාංක වන්නේ ශීර්ෂය වන්නේ මේ ධනයේ යහ පැත්තට යනකොට ඒක ඍණ 1. එනම් ශීර්ෂය වෙන්නේ ඍණ 1 ඍණ 16. ඍණ 1 ඍණ 16. ඒතර මේ වක්‍රයේ අවමගේ ඍණ 16 දක්වා ගමන් කරන එක. x අක්ෂය ධන 3ේදී ඍණ 5ේදී කැපෙන එක්කෙනෙක්. එහෙනම් අපි මේකට සරලන විදිය වක්‍රය අඳින්න. හොඳ බලන්න පුතේ. ඔන්න මෙන්න තියෙනවා y අක්ෂය.
නිකන් දල වශයෙන් මම දෙමුකෝ 16 දක්වා යන්න තියෙන නිසා 4න් 4 මෙතනින් අපි ගන්නවා බිඳුව 4 8 12 16 ඍණ 4 ඍණ 8 ඍණ 12 ඍණ 16 එතකොට බිඳුව හරහා දානවා මොනක් කියන x අක්ෂය. එතකොට මෙතන සඳහන් වෙලා තියෙනවා ධන ඍණ දිශාවට පහදක්. ඒකත් අපි දෙකෙන් දෙකට ගමු 2 4 6 2 4 6 ඍණ 6 ඍණ 4 ඍණ 2 ධන 2 ධන 4 ධන 6 මේක x අක්ෂය මෙතනින් ධන 4ක් දාලා උඩට එනවා මේක y අක්ෂය. දැන් කණ්ඩායමට ලකුණු කරමු. කොහොමද පුතේ කණ්ඩායමට ලකුණු කරාම මේක නේ පළවෙනි එක තමයි x අක්ෂය කැපෙන තැන ධන 3 එතන පුතේ x අක්ෂය කැපෙන තැන ධන 3 ඊළඟට ඍණ 5 ඍණ 5 මෙතන ඊළඟට ශීර්ෂයේ වශයෙන් දෙන්නේ ඍණ 1 ඍණ 1 ඍණ 16 ඍණ 1 මෙතන ඕනම පල්ලෙහාට ඇවිල්ලා ඍණ 16 වෙනවා. මෙන්න මේ විදිහේ තමයි දල සටහනක් අපට අඳින්නේ. මෙන්න මේ විදිහේ සමට වක්‍රයක් තමයි අපිට දල සටහනක් අඳින්නේ. එතන මේ වක්‍රේ ඊට වඩා හැඩ අරගෙන අඳින්න පුතේ. මේ විදිහේ වක්‍රයක් එනවා. මෙන්න මේ විදිහේ ලස්සන වක්‍රයක් එනවා. ඒක තමයි දල සටහන. ඒතර දල සටහනේ උදාහරණ මතක තියාගන්න ඕනේ. වක්‍රයේ විසින් x අක්ෂයේ කපන ස්ථාන දෙක තමයි පුතේ මේ වරහන් දෙකක් වශයෙන් වෙන් කරලා තිබුණා. ඒ වරහන් දෙක තුල තියෙන ඉලක්කම් වල ඍණ 3 ගෙනියන එහා පැත්තට එක ධන 3. මේ ධන 5 එහා පැත්තට ගෙනිච්චම ඍණ 5. කැපෙන එක ධන ඍණ 5. අනිත් ධන 3. ශීර්ෂයේ කණ්ඩායම ලබා ගන්න වරහන් ඉවත් කරනවා. වරහන් ඉවත් කළා නියත පදේ මේ පැත්තට ගෙනෙන. මැද පදේ භාගයේ වර්ග දෙපසට එකතු කරනවා. මැද පදේ භාගයේ වර්ග දෙපසට එකතු කරනවා. දර මෙතන මැදපදේ දෙකයි යාගේ වාගේ එකයි එකේ වාගේ එකතු කරලා මෙතනින් x ගත්තා මෙතනින් 1 ගත්තා මැද එකේ ධන ගත්තා පූර්ණ වර්ගයක් 15 ධන 1 16 ධන 16 ගෙනිච්ච ආපතර ඍණ 16 ශීර්ෂයේ කණ්ඩායම ඍණ 1 ඍණ 16 ඍණ 1 ඍණ 16 කණ්ඩායමට ලකුණු කළා මේක තමයි සමත වක්‍රය කියලා අපිට ලැබෙන්නේ. ඔයා හොඳටම වගේ ඒකේ දෙවෙනි එක මම කිව්ව විදිහට කළා පෙන්නන්නකෝ දලසට. පළවෙනි එක අඳින්න ඕනේ නැහැ පුතේ දැන් බෝඩ් එකේ තියෙනවනේ. ඒ අනුසාරයෙන් දෙවෙනි එක ඇඳලා පෙන්නන්නකෝ දලසට. දල සටහනට ලේසියෙන්ම ගන්න පුළුවන් පුතේ ශීර්ෂයේ තියෙන තැන අල්ලගන්න. සහ x අක්ෂයේ කපන ස්ථාන දෙක අල්ලගන්න. ඒ අනුසාරයෙන් කරන්න බලන්න. එතකොට ඒකේ තියෙන වරහන් සහිත ප්‍රකාශන දෙක. වරහන් සහිත ප්‍රකාශන දෙක පුතේ වෙන වෙනම අරන් බිඳුවට සමාන කරාම එනවා ශ්‍රීතික සමීකරණයේ මූල. එහෙම නැත්නම් වක්‍රයේ විසින් x අක්ෂය කපන ස්ථාන දෙක. සමීකරණය තමයි රෝබිලක්ත දෙකේ y සමානයි x ऋण 1 x ऋण 2 x ऋण 1 x ऋण 2 तर අපි කියනවා x ऋण 1 සමානයි බිඳුව හෝ x ऋण 2 සමානයි බිඳුව x සමානයි ධන 1 හෝ x සමානයි ධන. එතකොට මේ වක්‍රය කැපෙන්නේ කොහෙදද? ධන 1ේදී ධන 2ේදී. වක්‍රය කැපෙන්නේ ධන 1ේදී ධන 2ේදී. x ගේ ධන 1ේදී x ගේ ධන 2ේදී. ඊළඟට y සමානයි x වල x වැඩි කළාම x වල වර්ගයේ x වරක් දෙක ගුණ කරාම ඍණ 2x x වරක් x ඍණ 2x x වරක් දෙක ඍණ ධන 2 y සමානයි පුතේ x වර්ගයේ ඍණ 3x ධන 2. ආන්න මේ සමීකරණේ ශීර්ෂයේ කණ්ඩායම හොයන්න තියෙන්නේ නියත පදයේ මේ පැත්තට ගේන්න. එතකොට පැත්තේ නියත පදයේ මෙහෙට එනකොට ධන 2 ඍණ 2 වෙනවනේ. x වර්ගය ඍණ 3x. පුතා දන්නවා මෙතෙන්ට y ඍණ 2 එනවා. x වර්ගයේ ඍණ 3x කියලා තියෙනවා. මැද පදේ 3යි. යාගේ භාගය 1.5යි. යාගේ වර්ග දෙපසට එකතු කරනවා පුතේ. මෙතනින් එක x එකක් ගන්නවා, අතනින් එක 1.5ක් ගන්නවා. මැදේ කෙනාගේ ලකුණ ඍණ ගන්නවා මේ පූර්ණ වර්ගයක්. y ඍණ 2 ආලස්වර 15 225යි. ඒ කියන්නේ 2.25. 2.25. ඊළඟට පුතාට පේනවා y ධන 0.25 කියලා දෙන්නවා. මොකද මේ දෙක සුළු කරාම දශම ස්ථාන දෙක විතරයි ඉතිරි වෙන්නේ. මොකද ධන 2.25න් දෙකක් අඩු වුණා. x ඍණ 1.5 සම්පූර්ණ වර්ගය. එතකොට y ව තනි වෙනවා පුතේ. y ව තනි වෙලා මෙතෙන්ට x ඍණ 1.5 වෙනවා. මෙන්න මේ ධන 0.25 මෙහෙට එනකොට ඍණ 0.25 බවටපත් වෙනවා. එතකොට පුතාට පේනවා මෙතනදී ශීර්ෂයේ කණ්ඩායමක වෙන්නේ වරහන් ඇතුලේ
මේ ඍණ 1.5 කියන එක ධන 1.5 වෙනවා. හරිද? ඍණ 0.25 එහෙමම තියෙනවා පුතේ. ඒක තමයි ශීර්ෂය. එතකොට ප්‍රස්ථාරය අපි අඳින්න ඕන පුතා y අක්ෂය තේරුම් ගන්න y අක්ෂය උඩින්ම තියෙන්න ඕන. ඍණ පැත්තෙන් 0.25 ඍණ එකක් තිබුණා හොඳට නැති. ධන පැත්තෙන් නම් ඉතින් තේ අපි අනිවාර්යයෙන්ම ධන දෙක තුනක් ඇඳට නමක් නැහැ. මොකද පුතේ ප්‍රස්ථාර කොලේ කෙලින් අතට හරවලා y අක්ෂය ගන්නවා. මේ හරහට x අක්ෂෙත් එක්ක. අපිට පේනවා මෙතන බිඳුව ඍණ 1 ඍණ 2 ධන 1 ධන 2 ධන 1 ධන 2 ඍණ 1 ඍණ 2. හරිනේ. ඊළඟට කියනවා ඍණ පැත්තට යන්න ඕනේ මේක ධන පැත්තට යන්න ඕනේ. ධන පැත්තේ තියෙන්න ඕන පුතා ධන 1 තියෙන්නත් ඕන ධන 2 තියෙන්නත් ඕන. එතකොට බිඳුව ඍණ පැත්තට අපි දාමු 1 ධන 1 ධන 2 ධන 3 කියලා ඔන්න x අක්ෂය ලකුණු කරනවා. හරිද? ධන 1 ධන 2 ධන 3. අඬාත් ලකුණු කරන පළමුව x සමානයි ධන 1 ඔන්න ලකුණු කරා ධන 1. x සමානයි ධන 2. ඔන්න ලකුණු කරා ධන 2. එතකොට ශීර්ෂය වෙන්නේ පුතා 1.5 මෙන්න 1.5 ඔන්න 1.5 මෙන්න පුතා 0.5 0.5 තියෙන බිඳුවයි එකයි නේද 0.2 5 මෙන්න ඕන්න මෙතන තමයි ශීර්ෂය මෙන්න මෙතන තමයි x අක්ෂය මෙන්න මෙතන තමයි y x අක්ෂය කැපෙන්නේ ඔන්න මේක මේ ආකාරයේ සුබට වක්‍රයක් තමයි තල වශයෙන් අඳින්න මේ විදිහට සුබට වක්‍රයක් කියන්නේ ශීර්ෂය අල්ලගත්තා x අක්ෂය කැපෙන ස්ථාන දෙක ගත්තා ඒ අනුසාරයෙන් අනිත් එක ගන්න හැබැයි මතක තියාගන්න ඉස්සරහින් ඍණෙකුත් තියෙනවා හොඳ ඍණෙකුත් තියෙනවා ඔද බලන්නකො මේක තුන්වෙනි ගාන කොමිලක් 3 මෙන්න මේක කියන්නේ මේ විදිහේ කතාවක් y සමානයි ඍණ x ධන 3 වරක් x ඍණ 6 අපි ඉස්සෙල්ලා වරහන් ඉවත් කරගන්නවා y සමානයි ඍණ හිමම තියාගෙන මෙයාගේ වැඩි කළා උත්තරේ x වල වර්ගේ මෙයාගේ වැඩි කළා උත්තරේ ඍණ 6x මේක මෙයත් එක්ක වැඩි කළාම ධන 3x මෙයත් එක්ක වැඩි කළාම උත්තරේ එන්නේ පුතේ බලගන්න දැන් දෙන්නේ 3 6 18යි ඍණ 18යි එතකොට y සමානයි ඍණ එළියෙන් ඍණ තියෙනවා x වර්ගය ඍණ 3x ඍණ 18 y සමානයි ඍණ x වර්ගය ඍණ ධන 3x ධන 18 ඕක තමයි පුතා ශීර්ෂය හොයන්න යන පාර ඔය x අක්ෂය කැපෙන ස්ථාන දෙකේ කිසි වෙනසක් නැහැ ඒක අර විදිහටම තමයි x ධන 3 සමානයි බිඳුව කියලා ධන 3 ගෙනියනවා හතර ඍණ 3 වෙනවා ඕ x ඍණ 6 සමානයි බිඳුව කියලා ධන 6 ගෙනියනවා හතර ඍණ 6 ධන 6 වෙනවා ඍණ 6 ධන 6 එනම් වක්‍රයේ කැපෙන ස්ථාන දෙක ශ්‍රිතික සමීකරණයේ මූල x සමානයි ඍණ 3යි x සමානයි ධන 6යි ඒ කියන්නේ පුතේ වක්‍රයේ ගිහිල්ලා x අක්ෂයේ කපන ස්ථාන දෙක තමයි මේ. දැන් මම ශීර්ෂයට මේ ධන 18 ගේන්න මේ වැත්තට ඊට කලින් පුතේ මේ වර්ගපදයේ ඍණ නැති කරගන්න. සෙට් එකව ඍණ එකෙන් බෙදන්න. එතකොට මේක ඍණවයි වෙලා මේ ඍණ x වර්ගය ධන x වර්ගය වෙලා මේ ධන 3x ඍණ 3x වෙලා ධන 18 ඍණ 18 වෙනවා. එතෙන්ද ඍණවයි එනවා. ඍණ 18 මෙහෙට එනකොට ධන 18ක් එනවා. x වර්ගය ඍණ 3x මෙදපදේ 3x යාගේ භාගී වර්ගය එකතු කරනවා මෙදපදේ 3යි යාගේ භාගය 1.5 වර්ගය දෙපසට මේක 1.5 වර්ගය ඍණ y එකතු කිරීම ධන 18 එකතු කිරීම 15 සර 15 225යි 225යි බලන්න පුතේ අපිට පැහැදිලි වෙනවා මෙතනදී මෙතනින් එක x එකක් ගන්නවා අතනින් 1.5ක් ගන්නවා මැදෙන් කෙනාගේ ලකුණ ඍණ ගන්නවා පූර්ණ වර්ගයක් කරනවා ඍණ y එකතු කිරීම 18යි 2යි එකතු කළාම 20.25යි සමානයි x ඍණ 1.5 වර්ගය ඍණ y සමානයි x ඍණ 1.5 සම්පූර්ණ වර්ගය ඍණ 20.25 නොවා තමයි පුතේ ඉතින් අච්චි පොත් වලින් කරන තකතිරු වැඩ මේ වගේ ලොකු ගණන් අලත දාන්න දෙන්න කිව්වම දරුවන්ට එපා වෙනවා. බලන්න ශීර්ෂය යනවනේ ඍණ 20.25 20 කියලා නාත්තපන් කොහෙත් තව 2.5ක් මේක ඍණ එකෙන් බෙදලා ඍණ නැති කරගන්න ඕන නිසා. ඒකට උත්තරේ වෙන්නේ y සමානයි ඍණ x ඍණ 1.5 වර්ගය ධන 20.25 ධන 20.25 ඕක තමයි
අපිට ශීර්ෂයේ කණ්ඩායමක කියන්න තියෙන අවස්ථාව. මේක වර්ගපදයේ ඍණ සම්පූර්ණකයක්. එහෙනම් මේක උපරිමයක් වෙන්න උඩුකුරු පරාසය. එතකොට මේකේ උපරිමකය තමයි මේ ධන 20.2.5. සමමිති කක්ෂය ඍණ 1.5. එහා පැත්තට යනකොට ධන 1.5 වෙනවා. එතකොට ශීර්ෂයේ කණ්ඩායමක වන්නේ ධන 1.5 කම 20.2.5 කියලා උත්තරේට ධන 1.5 කම 20.2.5 කියලා උත්තරේ ඒක තමයි ශීර්ෂයේ කණ්ඩායම. අයම සර අහගන්න හොඳට වක්‍රයේ එක් අක්ෂයේ කැපෙන එක තැන ඍණ 3 අනිත් තැන තරම්. ඒක ආවේ මෙන්න මේ එක් පරාන්ත එක ඇතුළේ තියෙන ප්‍රකාශන දෙක වෙන වෙනම බිඳුවට සමාන කරලා ඒ ධන 3 ඍණ 3 උනා ඍණ 6 ධන 6. ඒතර වක්‍රයේ කැපෙන ස්ථාන එකක් ඍණ 3යි අනිත් ධන 9. ඊළඟට උදාහරණ පේනවා මේක උපරිමයක් වෙන උඩුකුරු පරාවලයක් පළමුව වරා ඉවත් කරා එදී තියෙන ඍණ එකේ වැඩි කළා ඊළඟට පුතේ ආයස්සරයක් ඍණ x වර්ගය තියාගෙන මේ වැඩේ කරන්න බැරි නිසා ඍණ එකකින් බුදුවා. ඒතර මේ ධනවයි කියන එක ඍණවයි බවට පත් වුණා. ධන x වර්ගයේ ඍණ 3x ඍණ 18. ඊළඟට ඒ ඍණ 18 මෙහෙට ගෙනල්ලා 18 වුණා. මේ 3යි භාගයේ 1.5 වර්ග දෙපතට එකතු කරා. ඒකට 15 15 225 දශම ස්ථාන දෙකක් දුවම 2.5. මෙතනින් එක x එකක් ගත්තා. අතනින් 1.5ක් ගත්තා. මැදේ කෙනා පිටින් ගත්තා. පූර්ණ වර්ගයක්. එතකොට 18යි 2.5 එකතු කරා 20.2.5 කියලා උත්තරයක්. මේ 20.2.5 යාට ගෙනිච්චාම මේක ඍණ බවට පත් වෙනවා. ඒක ඍණ බවට පත් වෙනවා. ඊට පස්සේ පුතාට පුළුවනි මේ ඍණ බවට පත් වෙලාට පස්සේ මේ ඍණවයි ඉතින් සෙට් එකම ඍණ එකෙන් බෙදෙනවා. ඒක ලස්සනට ධනවයි එනවා. වර්ගපදේ රින වෙනවා. මේන්න මේ රින 20.2 ධන වෙනවා. දැන් පුතා දන්නෝ රින 1.5 අපිට වෙනවා. ශීර්ෂයේ කණ්ඩායම 1.5 20.2 ඔක තමයි ශීර්ෂය. ශීර්ෂයේ කණ්ඩායම තමයි මම ලියුවේ. දැන් හරි. දැන් කොහොමද අපි මේකට දල සටහනක් අදින්නේ? මේක පරිමාප වෙන්න උඩුකුරු පරාවලයක්. අපි කම්කෝ පුතේ පහෙන් පහට ගමු. ඉතින් පහෙන් පහට ගත්තම මෙන්න එහෙම එක් අක්ෂයක් තා. මෙන්න මෙතන බිඳුව ගත්තාම පුතේ බලන්න 5 10 15 20 25 ධන 5 ධන 10 ධන 15 ධන 20 ධන 25 ධන මෙතෙන්ට එනවා ඍණ 5 බිඳුව 1 2 3 1 2 3 ඍණ 3 ඍණ 2 ඍණ 1 2 3 හරිද ආමදි දෙකලාකාර කියලා හරියන්නේ නැහැ 6 දක්වා තියෙනවනේ එහෙනම් දෙකෙන් දෙකට යන්න වෙනවා පුතේ මේනවා x ගේ ධන 6 හරහා 6 දැන් අපි දෙකෙන් දෙකට යනවා ඒක දෙකෙන් දෙකට යනවා නම් මෙන්න මෙහෙමනේ 2 4 6 ඍණ 2 ඍණ 4 ඍණ 8 පොතේ ගණන්නේ පුතේ ඍණ 3 තියෙන්නේ 2යි 3යි නැත්තේ 2යි ළඟට මෙතෙන්ට 6 තියෙනවා ඊළඟට 1.5 20.2 මෙන්න පුතේ 1 මෙන්න බිඳුවයි 2යි නැත්තේ 1 1.5 කියන්නේ මෙන්න මෙතන ඔන්න 1.5 එක තමයි සමමිති කක්ෂය 20.2.5 මෙන්න 20 මේක 21 මේ හරිය 20.2.5 මෙන්න මේ හරිය එන්න ඔය විදියට උපරිමයක් පෙන්වන දල සතහන වක්‍රයේ තුල ඔබ කරන්න අපිට x අක්ෂයේ කැපෙන ස්ථාන දෙකයි ශීර්ෂයයි තිබුණාම හොඳ නැහැ ඒක තමයි කතා කරන්න තියෙන්නේ ඊළඟට තියෙනවා මෙන්න මෙහෙම කතාවක් පහත දැක්වෙන එක ශ්‍රිතයමගේ නිරූපණයට ප්‍රස්තාර නොඇඳ කියන්නේ අඳින්නේ නැතුව ඊළඟට මෙන්න මේ ආකාරයට හදාගන්න කියලා කියන්නේ මේ විදිහට හදාගත්තම උදාම හරිම ලේසියි නේ අහන ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන් මේ වර්ගපදයේ සංගුණකයේ ධනන මේ වර්ගපදයේ සංගුණකයේ ධනන අවමයක් පෙන්වන යටිකුරු පරාවලයක් දැන් මේ වර්ගපදයේ ඍණ නිසා උපරිමයක් පෙන්වන උඩුකුරු පරාවලයක් වර්ගපදෙත් එක්ක තියෙන නියත පදේ තියෙනවනේ. ඒ නියත පදේ තමයි උපරිම හෝ අවමගේ. සමමිති කක්ෂ සමීකරණය එන්නේ එන්න මේ වරහණ අතර තියෙන ප්‍රකාශය බිඳුවට සමාන කරන්න ඕනේ. තේරුණාද? බිඳුවට සමාන කරන්න. එහෙම සමාන කරයින් පස්සේ අපිට පුළුවන් වෙනවා ඍණ x ඍණ 1.5 වර්ගය කියන එකේ අපිට මේනවා මේ x ඍණ 1.5 සමානයි බිඳුව. ඍණ 1.5 එහා පැත්තට යනකොට ධන 1.5 වෙනවා. එතකොට ශීර්ෂයේ කණ්ඩායම ධන 1.5 20.2.5. ඒක තමයි ශීර්ෂයේ කණ්ඩායම වෙන්නේ.
ඊළඟ පුතාට පේන හරියට දෙකට මැදින් මෙතන රේඛාව සමමිති කක්ෂය සමීකරණය තමයි x සමානයි 1.5. ඒක අපි ගත්තේ 0.2 නැත්නම් 1 1.2 නැත්නම් 1.5. ඔය ආකාරයට තමයි මේක ලකුණු කරන්නේ. දැන් පුතාට පුළුවන් මේක දිහා බලාගෙන මේ අහන ප්‍රශ්නට උත්තර දෙන්න. වරහන් ඉවත් කරන්න. වරහන් ඉවත් කළ පුතේ මෙන්න මේ තත්ත්වයටපත් කරන්න. පූර්ණ වර්ගයක් දන නියත පදයක් වශයෙන්. පුතා මේකේ තියෙන ඔට් එක ගන්න ටික හදන්න. ගණන් 9ක් තියෙනවා. 1 3 5 7 9. 1 3 5 7 9. මේක නම් 5 අපි හදමු. ඊළඟට ගණන් ටිකක් ඔයා අන්තිම පස්සේ හදන්න. ඊට පස්සේ අපි තව ගණන් කන්දයක් විතර අන්තිම සමානව කළා. අස්තර පාඩමේ වැඩ කටයුතු අතර කරමු. ඉස්සෙල්ලා මෙන්න මේ දෙන්නද වක්‍රය පූර්ණ වර්ගයක් යන නියත පදයක් යන ආකාරයෙන් වක්‍රයෙන් පස්සේ තමයි මේ ප්‍රශ්නට උත්තර දෙන්නේ. ප්‍රස්තාරයේ ස්වභාවය කියන්නේ උපරිමයන් අවමයන් යනවා. සම්මිතික රේඛාවේ සමීකරණය නැත්නම් ගන්න නැහැ. උපරිමෝ අවමගේ ගන්න නැහැ. ඇරෝ ලක්ෂ්‍ය කණ්ඩායම් කියන්නේ ශීර්ෂය තමයි. ප්‍රේකත් දෙන්න කොහොමද බලන්න. ගණන් පහකට. චුට්ටකට මේ පැත්තට අවධානය දෙන්න මගේ පුතේ. ගොඩක් අහගන්න මම මේ ගාන ආයතනයක් කියලා දෙන්න. මේ දෙන ලද සමීකරණයක් කියලා හිතන්න. දැන් මෙයාගේ මේ ප්‍රශ්න ටික ඇහුවා කියන්නේ උප්‍රස්ථාරයේ ස්වභාවය, සමමිතික රේඛාවේ සමීකරණය, ශ්‍රිත උපරිමය අවමගේ ශීර්ෂයේ කණ්ඩායම් කියන ප්‍රශ්න අහනවා. ඔයා ඉස්සර වෙලා කරන්න ඕන මේ දෙන ලද සමීකරණේ වරහන් ඉවත් කරන්න. අපි එක සිස්ටම් එකක් ගන්න තව ක්‍රම වලට ඉගෙන ගන්න ගියොත් ඔක්කොම ක්‍රම ටික පටල වෙලා විභාගයට අවශ්‍ය දේ කරගන්න බැරි වෙනවා. x වරක් x වර්ගයේ x වරක් 6 ඍණ 6x තුම්වරක් x තමයි x තුම්වරක් 6 10. එළිය ඍණ තිබිච්ච නිසා සෙට් එකම මේකෙන් වැඩි කළා වරහන් ඉවත්. දැන් ඊට පස්සේ පුතාට පේනවා මෙතන තියෙන ඍණ වලින් බෙදුවා ඍණවයි වෙනවා. මොකද ඍණ වලින් බෙදන්නේ වර්ගපදේ ඍණ තියාගෙන මේක විසඳන්න බෑ. x වර්ග ඍණ 3x ඍණ 10. ඍණ 18 මෙහෙට එනකොට ධන 18ක් වෙනවා පුතේ. එතකොට මෙතන 1.5 වර්ග 1.5 වර්ග 18 එකතු කිරීම මෙතන සඳහන් කරලා තියෙනවා පුතා 1.5. එතකොට 1.5ක් කියනකොට 1.5 ගන්නවා මෙතනදී මේ තියෙන මැද පදේ භාගේ වර්ගය එකතු කරනවා. මැද පදේ 3යි යාගේ භාගේ 1.5. 1.5 වර්ගය එකතු කරනවා. 1.5 වර්ගය එකතු කරාම පුතේ මෙතෙන් එන්නේ 15 225. 18 එකතු කිරීම 2.25. එකතු කරා 20.25. මෙතනින් x ගත්තා, අතනින් 1.5 ගත්තා, මැද එක්කෙනාගේ ලකුණු විද ගත්තා, පූර්ණ වර්ගයක්. ඊට පස්සේ අපිට පුළුවන් මේ දෙක එකතු කරාම 20.25 එහා පැත්තට ගෙනිච්චාම ඉන්න ඍණ. සෙට් එකම ඍණ එකෙන් බෙදුවම y. y සමානයි ඍණ x ධන 1.5 වර්ගයේ ඍණ ධන වෙනවා 20.25. දැන් මෙයාගේ ප්‍රශ්න ටිකට අපි උත්තර දෙන්නොත් ස්වභාවය. මේක උපරිමයක් පෙන්වන උඩුකුරු පරාවලය. උපරිමයක් පෙන්වන පරාවලය. ඇයි? මේ වර්ගපදයේ ඉස්සරහින් සංගුණකයේ ඍණ තියෙන නිසා එයා උපරිමයක් පෙන්වන උඩුකුරු පරාවලය. දෙවෙනි ප්‍රශ්නේ අහනවා සමමිතික රේඛාවේ සමීකරණය. x ඍණ 1.5 නේ පූර්ණ වර්ගයේ යටතේ තියෙන ආංගික සමාන කරනවා බිඳුව. මේ ඍණ 1.5 යහපැත්තට යනකොට ධන 1.5. ඍණ 1.5 යහපැත්තට යනකොට ධන 1.5. සමමිතික රේඛාවේ සමීකරණය. ඊළඟට පුතා දන්නවා මේකේ පරිමගය තමයි පරිම අගය සමානයි පුතේ 20.25. ශීර්ෂයේ කණ්ඩාංක වන්නේ ධන 1.5 20.25. ධන 1.5 20.25 කියලා ශීර්ෂයේ කණ්ඩාංක. රොයි ටික තමයි අපිට පේන්නේ. මේ පැත්ත ඍණ 1.5 යහා පැත්තට යනකොට පුතේ ධන 1.5 වෙනවා. ඒකනේ සමමිතික රේඛාව x සමානයි ධන 1.5. ශීර්ෂය වෙන්නේ අන්නේ 1.5 20.25. ඒ විදිහට තමයි කරන්නේ. එතකොට පුතා මේ අහලා තියෙන ප්‍රශ්න වල මම දැන් ඔයාලට ඔත්තේ ගණන් ටික දන්නේ කියලා. ඒ කියන්නේ තුන්වෙනි කාරණේ දෙනලද වක්‍රය ඇදීමකින් තොරව දෙනලද ස්ථිතික සමීකරණය දිහා බලලා මේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්ද කියලා යහන. මොන බලන්න පුතා. තුන්වෙනි ප්‍රශ්නේ රෝබිලක් අංග 1 y සමානයි x ඍණ 2 වරක් x ධන 3. වරහන් ඉවත් කරනවා y සමානයි පුතේ x වරක් x වැඩි වුණාම x වල වර්ගේ
x වරක් 3 වැඩි වුණාම ධන 3x දෙවරක් x වැඩි වුණාම 2x දෙවරක් 3 ඍණ 6. y සමානයි x වර්ගය ධනයි ඍණ 6. දැන් මොන ඕක පූර්ණ වර්ගයක් දන නියත පදයක් යන ආකාරයට හදන්න නම් එහා පැත්තේ තියෙන ඍණ 6 ගේන්න ඕන පුතේ මේ පැත්තට ධන 6ක්. x වර්ගය ධන x කියලා එනවා. මෙද පදේ 1යි එයාගේ භාගය 0.5යි. 0.5 වර්ගය දෙපසට එකතු කරනවා. මෙතන y ධන 6 එකතු කිරීම 0.25. මෙතනින් x එකක් ගත්තා මෙතනින් 0.5ක් ගත්තා. මෙතෙක් කෙනාගේ ධන ගත්තා පූර්ණ වර්ගයක්. y එකතු කිරීම 6.25 සමානයි x ධන 0.5 සම්පූර්ණ වර්ග. y සමානයි පුතේ x ධන 0.5 සම්පූර්ණ වර්ගය වෙන 6.25. වෙන 6.25. දැන් අහන ප්‍රශ්නට උත්තර දෙන්න යන්න. දැන් ඔයාලට පේනවා පූර්ණ වර්ගයක් දර නියත පදයක්. හරි හදලා ඉවරයි. ආයෙත් බලන්න මේක කරපු දේ හරිද කියලා. x වරක් x වර්ගය x වරක් 3 ධන 3x දෙවරක් x ඍණ 2x දෙවරක් 3 ඍණ 6. තුනෙන් දෙකක් අඩු වුණා මේකයි. x වර්ගය ධන 1x ඍණ 6. ඍණ 6 මේට ගෙනාව ධන 6 උඩ. මෙද පදේ 1යි. එයාගේ භාගය 0.5යි. 0.5 වර්ග. y ධන 6 0.5 පැති කරාව 0.25. දෙක එකතු කරාම 6.25. මෙතනින් එක x එකක් ගත්තා මෙතනින් 0.5ක් ගත්තා මැදෙන් කෙනාගේ ලකුණු දැනගත්තා පූර්ණ වර්ගයක්. 6.25 ධන එක ගෙනියනවා එහා පැත්තට ඍණ වශයෙන්. දැන් අපිට පැහැදිලි වෙනවා මෙතනදී. බලන්න පුතේ. දැන් මෙතනදී ඔන්න ප්‍රස්ථාරයේ ස්වභාවය. අහන ප්‍රශ්නේ බලන්න. මේකදී අහනවා පළවෙනි තමයි අයනු ඒ කොටස ප්‍රස්ථාරයේ ස්වභාවය. මොකද්ද මෙයාගේ ස්වභාවය? වර්ගපදයේ ධන නිසා අවමයකි. යටිකුරු ප්‍රස්ථාරයක් කියලා අපි මේකට කියනවා. B එක තමයි සමමිතික රේඛාවේ සමීකරණය. එනවද පුතේ? x ධන 0.5 එනම් අපි ලියනවා x ධන 0.5 කියන එක සමාන කරලා බිඳුවට x සමානයි ධන 0.5 හැමතැනම ඍණ 0.5 බවට පත් වෙනවා. c කියන එක බලන්න. c කියන එක තමයි උපරිම හෝ අවමග්ගය. මේ ස්ථිතේ අවමග්ගයක් තියෙනවා. අවමග්ගය. එදී අවම අගය. අවම අගය තමයි කවුද? ඍණ 6.25. ස්ථිතේ අවමග්ගය තමයි ඍණ 6.25. d කියන එක අහනවා. d තමයි හැරවුම් ලක්ෂයේ කණ්ඩායම. ශීර්ෂයේ කණ්ඩායම. වර්තන ලක්ෂයේ කණ්ඩායම. අවම ලක්ෂයේ කණ්ඩායම. කොහොමද ඒක ඍණ 0.5 ඍණ 0.5 ඍණ 6.25 කියලා අවසන් පිළිතුර අපිට ලැබෙනවා. ඍණ 0.5 ඍණ 6.25 කියලා උත්තරයක්. තේරුණේ නැති අයතුස්ස. අන්න ඔය විදිහට තමයි පුතේ අපි කරනවනම් මම දෙවෙනි එක චුට්ටක් දුරට කරනවා මම අහගෙන ඉන්න. දෙවෙනි එක කියන්නේ තුන්වෙනි එකනේ අංක 3 පුතේ. මොකද අපි ඔත් එක ගණන් හදන්නේ අද දෙවෙනි එක. ඒ කියන්නේ අංකයක් වශයෙන් ගත්තොත් තුන්වෙනි අංක. y සමානයි x ඍණ 4 වරක් x ඍණ 1. x ඍණ 4 වරක් x ඍණ 1. වරානිවත් කරනවා බලමු. y සමානයි x වරක් x වැඩි කළා x වර්ගය x වරක් 1 ඍණ 1x ඍණ 4 වරක් x ඍණ 4යි ඍණයි ධන 4 වරක් 1. y සමානයි පුතේ x වර්ගය ඍණ 5x ධන 4. මේක තමයි පුතා වර්ගද සමීකරණයේ ස්වරූපය. හරිනේ. දැන් ඔන්න අපි කියනවා එහා පැත්තේ තියෙන ධන 4 මෙහෙට එනකොට ඍණ 4ක් වෙනවා. ධන 4 ඍණ 4ක් කරාම x වර්ගය ඍණ 5x කියලා තනි වෙනවා. පුතා දන්නවා එයා පූර්ණ වර්ගයක් කරන්න එකතු කළ යුතුයි නියත පද. කවුද? නැද පදේ 5යි. යාගේ භාගය ආපෙදීම දෙකනවා 2.5 වර්ග. 2.5 වර්ග. නැත්නම් එනවා 2.5 වර්ග. එතකොට මෙන්න මෙහෙ කරනවා මම y ඍණ 4 25 වරක් 25 625 පුතේ 6.25. සමස්ථාන දෙකක් තිබුණා. මෙතනින් එක x එකක් ගත්තා අතනින් 1.5ක් ගත්තා. මෙතනින් එක x එකක් ගත්තා මෙතනින් 1.5ක් ගත්තා මැදේ ගෙන්න ගත්තා. මේ පූර්ණ වර්ගයක් තමයි. ඒ පූර්ණ වර්ගයක් තමයි. පැහැදිලිද? එතකොට ඔන්න මෙතෙන් එනවා පුතේ ධනයි නේ තියෙනකොට ලොග් එකේ ලකුණු ධන 2.25 කියන්නේ.
මෙතනින් x ගත්තා. මෙතනින් ඍණ 2.5 වර්ගේ තියෙනවානේ. ආන්න y තනි වුණා සමානයි. x ඍණ 2.5 වර්ගය ඍණ 2.25. හරි. 2.25. දැන් අර ප්‍රශ්න වලට උත්තර දෙනවා. මොකද්ද පුතේ? යාගේ ප්‍රශ්න ටික බලන්න. ඒ කොටසේ අහනවා වර්ගපදයේ සම්මුණකය මෙතන තියෙන ධනාගයක් නිසා මෙතන තියෙන ධනාගයක් ලකුණක් නැහැ කියන්නේ ඒක ධනාගයක්. ධනාගයක් නිසා මේක මොකද්ද පුතේ? අවමයකි. අවමයකි. හරිද? b එකෙන් කියවෙනවා මේ සමමිති කක්ෂයේ සමීකරණය x ඍණ 2.5 සමානයි බිඳුව x සමානයි ධන 2.5 c කොටසේ අහනවා මෙයාගේ අවමගය තමයි පුතේ ත්‍රිතේ අවමගය 2.5 d අහනවා ශීර්ෂය තමයි d කියන්නේ ශීර්ෂය කණ්ඩායමක වෙන්නේ සමමිති කක්ෂයේ ධන 2.5 ත්‍රිතේ අවමගය 2.25 2.5 තමයි ශීර්ෂය. ඔන්න ඔය ප්‍රශ්න වලට උත්තර ලියන්න තියෙන්නේ මම 1 කරා 3 කරා. පුතා 5යි 7යි 9යි කරන්න බලන්න ගන්න. දැන් මෙතනින් අපි ගන්නවා x වර්ග ඍණ නිශ්චල සංඛ්‍යාවක් එක විශේෂම කරලා මෙයා දෙවරක් එක 2යි 3යි. දෙකෙන් 3යි x. ඍණ දෙකමාර මේට එනකොට දර දෙකමාර වුණා. මැද පදේ දෙකෙන් 3යි. එයාගේ භාගය 4න් 3යි. එයාගේ මැද පදේ දෙකෙන් 3යි පුතේ ඒකෙන් භාගයක් වෙන්නේ දෙවරක් දෙක අතරයි වරක් තුන 3යි. 4න් 3 වර්ගය දෙන්නත් එකතු කරනවා 4න් 3 සම්පූර්ණ වර්ගය. y එකතු කිරීම දෙවරක් දෙක 4යි 5යි. 3 වර්ගය 9යි 4 වර්ගය 16යි. සමානයි මෙතනින් x ගත්තා එතනින් 4න් 3 ගත්තා මැද එක්කෙනාගේ ලකුණ ඍණ ගත්තා පූර්ණ වර්ගය. දැන් අපිට පැහැදිලි වෙනවා මේ පැත්ත සුළු කරන්න. y ධන 2.16 පොදු ගුණාකාරය 16 16ට 2වා 8යි දවදප්පා 40යි 16ට 16 එකයි වරක් 9 සමානයි x ඍණ 4න් 3 සම්පූර්ණ වර්ග y සමානයි x ඍණ 4න් 3 සම්පූර්ණ වර්ගය. මේ පැත්ත 16න් 49 හැබැයි ඍණ 16න් 49 බවට පත් වෙනවා. පොඩ්ඩක් අපිට ඕන නම් මේ විශේෂ සංඛ්‍යාව විෂම භාග කරන්න පුළුවන්. y සමානයි x ඍණ 4න් 3 සම්පූර්ණ වර්ග. තනිකරම අංක ගණිතමය සුළු කිරීම පිළිබඳ දෝෂයක් තියෙන නිසා තමයි මේක හදන්න බැරි වුනේ. 16 3 48යි. 16න් තව ඉතිරි එකයි. ඔන්න ඔහොමයි ශ්‍රිතේ අවමගේ. හොඳයි මේකේ අහන පළවෙනි ප්‍රශ්නේ. ප්‍රස්තාරයේ ස්වභාවය වර්ගපදයේ ඉස්සරහින් තියෙන ලකුණක් නෑ කියන්නේ ධන. එහෙනම් මේක අවමයකි. ඒක b කොටසෙන් අපේ ගන්නවා පුතා සමමිතික රේඛාවේ සමීකරණ. ඒක නේදන් ඔව් සමමිතික රේඛාව කියන්නේ x ඍණ 4න් 3 සමානයි බිඳුව x සමානයි ඍණ 4න් 3 හා පැත්තට යනකොට ධන 4න් 3. අන්න සමමිතික රේඛාව යන්නේ බිඳුවයි එකයි නැද්දෑව 4කට කඩලා කෑලි 3ක් කියන තැනින් තමයි යන්නේ. 4න් 3 යන්නේ. c කියන්නේ අපේ ගන්නවා පුතා මේකේ ස්ප්‍රිතේ උපරිම හෝ අවමගේ. ඔව් මේකේ තියෙන අවමගයක් තියෙන්නේ. ඒ අවමගය තමයි කවුද? ඍණ 3යි 16න් 1. ඍණ 3යි 16න් 1. d කියලා එකක් තියෙනවා. ඒ d කියන එකෙන් අහනවා පුතාගේ හැරවුම් ලක්ෂ්‍ය කණ්ඩායම. කවුද හැරවුම් ලක්ෂ්‍ය? ධන 4න් 3 තමා ඍණ 3යි 16න් 1. ධන 4න් 3 කියන එක තමයි x කියන්නේ. ඒක තමයි සමමිති කක්ෂයන්නේ. අවමගය තමයි ශීර්ෂය අනිකුත් y ගේ හැටියට ගන්න. 3යි 16න් 1. ඔක තමයි පුතේ ස්වරූපය. ඔය විදිහට අඳින්න අන්න 9 වෙනි එක නෙමෙයි උපරිමයක් වෙන එකක් අපි අරගමු. 7 වෙනි එක කළා අපි යමු පුතේ ඊළඟ කොටසට 7 වෙනි එක. මේක අඩුපාඩුවක් තියෙනවනේ සමස් කරගන්න මම පොඩි අවස්ථාවක් දෙන්නම් පුතාට. බලන්න මේක සුළු කළා තියෙන තනිකර භාග සුළු කිරීමේ පුතේ. මිශ්‍ර භාග විෂම භාග කරා. මැදපදේ 2න් 3. යාගේ භාගය ගන්න 2න් 1 වැඩි කරා ඒක එතකොට 4න් 3. ඊළඟට අපි යමු 7 වෙනි ගාන මොකද මෙතෙක් කතා කරලා ඔක්කොම අවමයන් පෙන්වන යටිකුරු පරාවල මේ පුතේ
උපරිමයක් පෙන්වන උඩුකුරු පරාවලයක් 7 වෙනි ගාන ඒක කළා මම නවත්තනවා මොකද මේ විදිහට තමයි හදන්න ඕනි. ABCD ප්‍රශ්න ටිකට උත්තර අපි ඒක රූපී වලිය. බලන්න පුතේ 7 වෙනි ගාන. y සමානයි ඍණ x වර්ගය ඍණ 6x ඍණ 5. සෙට් එකම ඍණ එකෙන් බෙදනවා. ඍණ එකෙන් බෙදුවා ඍණ එකෙන් බෙදුවා ඍණ එකෙන් බෙදුවා. ඇයි ඍණ එකෙන් බෙදන්නේ? වර්ගපදේ දැන් ඍණ තියාගෙන පුතේ ගානේ පූර්ණ වර්ග කරන්න බෑනේ. එයා ඍණ y එතන x වර්ගය ධන 6x ධන 5. ඍණ y තියෙනවා. මේ ධන 5 මෙහෙට එනකොට ඍණ 5ක් වෙනවා. x වර්ගය ධන 6x. මෙදපදේ 6යි භාගයේ භාගයේ 3යි 3 වර්ග දෙකසට එකතු කරනවා. ඍණ y එක ඍණ 5 ධන 3 වර්ගයේ 9යි. මෙතනින් x ගත්තා අතනින් 3 ගත්තා මැදේකේ ධන ගත්තා පූර්ණ වර්ගයක්. ඍණ y ධන 4 සමානයි x ධන 3 සම්පූර්ණ වර්ගය. ඍණ y සමානයි x ධන 3 සම්පූර්ණ වර්ගය ධන 4 ඍණ 4 වෙනවා. දැන් අපිට පුළුවන් සෙට් එකම ඍණ එකෙන් බෙදන්න. දෙවන උත්තරේ වෙන්නේ y සමානයි ඍණ x ධන 3 සම්පූර්ණ වර්ගය ඍණ ධන 4 වෙනවා. ඍණ ධන 4ක් වෙනවා. නබලන්න පුතේ වර්ගපදයේ සම්පූර්ණකේ ඉස්සරහින් ඍණ ඇවිත් තියෙන නිසා මෙයා උපරිමයක්. එයාගේ ස්වභාවය උපරිමයක්. එතකොට සමමිතික රේඛාවේ සමීකරණය පූර්ණ වර්ගයක් වෙච්ච තැනත්තගේ පාදය x ධන 3 එයා සමාන කරා බිඳුවට ධන 3 ඍණ 3ක් බවට පත් වෙනවා. ඊළඟට c කියලා කියනවා ශ්‍රිතේ උපරිම හෝ අවමාගය. එතන මෙතන තියෙන්නේ උපරිම අගය. උපරිම අගය ධන 4යි. උපරිම අගය ධන 4යි. ධන 4යි. ශීර්ෂයේ කණ්ණාංක ඍණ 3 ධන 4 කියලා තමයි අපිට ලියන්න තියෙන්නේ. මොන මතක තියාගන්න ඕනේ පුතේ වර්ගපදයේ ඍණ තියාගෙන බෑ. ටිකම ඍණ එකෙන් ටික වෙලාවකට බෙදලා ඍණ නැති කරගන්න. නියත පදේ මේ පැත්තට ගේන්න. මැද පදේ භාග්‍ය වර්ග දෙපසට එකතු කරන්න. දෙක දෙක තියන එකෙන් එක එක අරගෙන මැද එකේ ලකුණ අරගෙන පූර්ණ වර්ගයක් කරන්න. මේ වර්ගේ 9යි 5යි ඍණ 4යි. ඒ ධන 4 එහාට යනකොට ඍණ 4ක්. සෙට් එකම ඍණ එකෙන් බෙද. y සමානයි ඍණ x ධන 3 වර්ගය ධන 4 කියලා අපිට අවසන් පිළිතුර ලැබෙනවා. අභ්‍යාස මාලාවේ පළවෙනි ගානට යනවා. ඍණ දෙක කුඩායි සමානයි x කුඩායි සමානයි 5 ප්‍රාන්තරය තුල අඳින ලද වර්ගද දෙක ප්‍රස්ථාරය රූපයේ දැක්වේ. ප්‍රස්ථාරය ඇතුලෙන් අහනවා x සමානයි 3 වන විට. දැන් බලන්නකෝ. x සමානයි 3 වන විට y කියන්නේ. පුතා ඒකෙදි කරන්න ඕනේ x ගේ ධන 3 හරහා රේඛාව අඳින්න. x ගේ ධන 3 ඔතනම අඳින්න පුතේ පැන්සලක් අරගෙන x ගේ ධන 3 හරහා රේඛාව අඳින්න පුතේ. x ගේ ධන 3 හරහා මේව රේඛාව අඳින්න. වක්‍රයේ කැපෙන තැන කඩේලක් අඳින්න y අක්ෂයෙන්. අන්න x සමානයි ධන 3 හරහා අඳපු රේඛාවේ නම ලියන්න x සමානයි ධන 3 කියේ. අන්න වක්‍රයේ කැපෙන ස්ථානය ඇදගෙන ගියා උත්තරේ දිනේකද බලන්න ඇවිල්ලා තියෙන්නේ. අන්න x සමානයි 3 වට වෙන්න y කියාගේ ඍණේ. සමමිතික රේඛා මැද මේ සමීකරණ ඔය අච්චු පොතේ වඳින්න බලන්න කඩේලකින් මේ පැන්සලෙන් අඳින්න. x ගේ සමමිතික රේඛාව තමයි x සමානයි 1.5 හරහා රේඛාව කඩේනම්. ඒ සමීකරණ x සමාන 1.5. ඔතන ශ්‍රිතයේ ඍණ වන x යගේ පරාසය. හොඳට බලන්න පුතේ. ඍණ වෙන්නේ ඍණ 0.3 ඉඳලා ධන 3.3 දක්වා. ඒතර අපිට පේනවා මෙහෙම තියෙන වක්‍රේ එක තැනක් මෙහෙම කැපිගෙන යනකොට මෙතන ඍණ 0.3 අනිත් තැන 3.3. ඔක ලියන්නේ කොහොමද ශ්‍රිතයේ ඍණ වන x යගේ පරාසය. ඍණ 0.3 කුඩායි x කුඩායි ධන 3.3. ඊළඟට අහනවා දරුවනේ මෙම වර්ගජ ශ්‍රිතය y සමානයි. කවුද? ස්වරූපය y සමානයි x ඍණ a ගේ සම්පූර්ණ වර්ගය. වර්ගය ධන b ආකාරයට ප්‍රකාශ කළොත් එහිදී අගයන්ස උදේ ඒක අගයන් මේ විදිහට ප්‍රකාශ කර ඉන්න ඕනේ. මේක දිහා බලලා කියන්න පුළුවන්. උදාට පේනවානේ මේක දෙකට මැදින් බෙදලා තියෙන්නේ.
x සමානයි 1.5. එහෙනම් ඒක තමයි ඒ සඳහා එනාගේ. ඒ සඳහා එනාගේ 1.5 තමයි. 1.5 තමයි. එතකොට b කියන්නේ ශ්‍රිතය අවමගේ. දෙඩ බලලා මට කියන්නකෝ දුරට වඩා දශම එකක් පල්ලෙහාට වෙනවා. දුරට වඩා දශම එකක් මාරක්. ඒක බලන්න පොඩු කීයක් දුරට වඩා පල්ලෙහාට යන්නද ශීර්ෂය එකක් පුතේ එකක්. දරපිලියන් නෝනි මෙතන b සමානයි ධන නෙමෙයි ඍණ 3.1 පුතේ. ඍණ 3.1. b සඳහා තියෙන ධනාගයක් ධන නෙමෙයි මෙයා යන්න පුළුවන් යටම තැන. ඒතර b සඳහා තියෙන යටමගය ඍණ 3.1. ඊළඟට අහනවා ඉහත අණුව ඉහත 4 අණුව y සමානයි බිඳුව වන විට x යගයක් ලබා ගන්න. y සමානයි බිඳුව වන විට x යගයක් ලබා ගන්න. y සමානයි බිඳුව වන විට x යගයක් ලබා ගන්න. කොහොමද ඒක කරන්නේ? y සමානයි බිඳුව වන විට මෙන්න මේක ගන්න කියන්නේ පුතේ 4ට අණුවනේ. ඉහත 4ෙහි අණුව 4 අණුව 4 අගය අණුව මේ දෙලා තියෙන අගයන්ට අණුව y වලගේ බිඳුව වුණොත් x වලට එන අගය කුමක්ද කියලා මේ අහන්න. බලන්න පුතේ. වෙන විදිය y සමානයි x ඍණ 1.5 සම්පූර්ණ වර්ගය ඍණ 3.1නේ. දැන් ඒක අනුව x යගය ලබා ගන්න මෙහෙමනේ පුතේ. මෙන්න මේ ධන 3 මේක බිඳුව වෙනවා. y වලගේ බිඳුව. x ඍණ 1.5 සම්පූර්ණ වර්ගය ඍණ 3.1. අර ඍණ 3.1 මෙහෙට එනකොට ධන 3.1 වෙනවා. x ඍණ 1.5 සම්පූර්ණ වර්ගය. එතකොට අපිට පේනවා x ඍණ 1.5 වර්ගය වර්ග මූලයක් වෙනවා 3.1. එතකොට අපිට පේනවා පුතේ 3.1 වර්ගමූලය ඉස්සලා මේකේ අපිට x ලාගේ ඔහොම තියෙද්දි අපිට පුළුවන් ගන්න මෙන්න මේ විදිහට. 3 වර්ගමූලය 3.1 වර්ගමූලය මේ ඍණ 1.5 ධන 1.5 ඔන්න x දෙන උත්තර දෙක. උත්තර දෙකක් කියන නෑ කිව්වේ පුතේ. මූල ඒවට පස්සේ ධන හෝරින වශයෙන් කොටස් දෙකකට කැඩෙනවනේ. මූල හොයන්න බෑ. ඔබ යතරින් නවත්ත. මෙම ශ්‍රිතේ සමමිතික රේඛාව සහිත වූ උපරිමගය ධන 5 වූ x ගේ ශ්‍රිතය ලියා දක්වන්න. පුතේ උපරිමගය වෙනවනම් මෙයාගේ ශ්‍රිතය මේ සමමිතික අක්ෂය වෙන උපරිමගයක් වෙන ශ්‍රිතය වෙන්නේ නියමනේ පුතේ. මොන බලන්න y සමානයි ඍණ x ධන නෙමෙයි ඍණ නේද? එතෙන්ද අපිට ඍණ 1.5 කියනවනම් මේකමනේ සමමිතික අක්ෂ. වර්ගය උපරිමගය දෙලා තියෙනවා පුතා මේකේදී. උපරිමගය දෙලා තියෙනවා ධන 5. අන්න ධන 5. x වර්ගයේ සංගුණකය එකවන ශ්‍රිතය ලියා දක්වන්න. ඔන්න ශ්‍රිතය. දැක්කද පුතේ? ඔන්න මේ මනහන් ඉවත් කරලා මෙයා ප්‍රසාරණය කළ ඍණ එකෙන් වැඩි කරලා ගන්න. සමමිතික අක්ෂය එකමයි. ඒක සමමිතික අක්ෂය නම් x සමාන 1.5. x සමානයි බලන්න පුතේ. ඍණ 1.5 මෙතන ඍණ 1.5ම තමයි. එතකොට මේක උපරිමයක් නිසා මෙතෙන් එන්න ඕන ඍණ. උපරිමගේ ධන 5. ඔන්න පුතේ සමීකරණය ලියද ඒ කතා කරේ ප්‍රොබලම් 6. පුතා බලන්නකෝ ඔය අනුසාරයෙන් d එකට පොඩ්ඩක් උත්තර ලියන්න පුළුවන්ද කියලා මම චූටි වෙලාවක් දෙන්න. අරකට අඩුපාඩු තියෙනවා නම් අහන්න. තේරුම් ගන්න තියෙනවා නම් අහන්න පුතේ. මේක ඊට වඩා සුදු කරන්න යන්න එපා. හැබැයි වාට ඕන වක්‍රයේ දිහා බලලා මෙයාගේ අගයන් කියන්න පුළුවන්. ඇයි? ශ්‍රිතය ශූන්‍යයි. එතකොට මේ හතරවෙනි කතාව ඕනේ නැහැ. ශ්‍රිතය ශූන්‍යයි කියන්නේ y සමාන බිඳුව. වන විට x අගයන් කියන්නේ මේ x අක්ෂයේ කපන තැන් දෙක. උත්තර දෙක නකාලා කියන්නේ. ඍණ බිඳුවයි තුනයි ධන 3.3. x න උත්තර දෙක. ඍණ බිඳුවයි තුනයි ධන 3.3. ඊට හතරේ අනුසාරයෙන් ගන්න කිව්වොත් අපිට හතරේ අනුසාරයෙන් ගන්නවා x වලට අගය ඊට වඩා සූට් කරන අපිට යන්න වෙනවා 3.1 වර්ගමූලය හොයන්න. දැන් එතන ඒව ගණන් ඕනේ නැහැ. පුතේ එතනින් නවත්තන්න අත්කාරයෙන් දෙන්නේ කොහොමද? හොඳයි b කොටසට උත්තර දෙන්නකෝ. b කොටස ඉවර වෙලා ළමයි කවුරු හරි ඉන්නවනම් දෙවෙනි එකක් හදාන්න ගන්න. ඒකේ ප්‍රස්තාරය අදින්න වෙනවා පුතාට. මේ ස්ටැප් මාලාවේ ගණන් ටික හොඳ ගණන් දෙකක් තියෙන හැම જાතියෙම අහලා තියෙනවා පුතේ. ටිකක් අමාරුයි. නමුත් ඒ ගණන් ටික කරමු. මම කරන්නම්. ඒකේ b කොටසට අහලා තියෙන ප්‍රශ්න මොනවාද බලන්න. වක්‍රය අඳින්න ඕනේ කාලේ වාස් දිනව කරාදී.
අදීන කියපු තාල පැන්සලෙන් ඉරි ගහලා උත්තර ලියමු අපි y සමාන බිඳුව වන විට x යගේ. හරිම සරලයි පුතේ. y සමාන බිඳුව කියන්නේ x අක්ෂයේදී කැපෙන ස්ථානයක දැනක් ඍණයක අනික ධන දෙක. ඊට ඒ පිළිතුර ඇසුරේ අඳිනු ලද ප්‍රස්තාරයට දාලා වර්ගයේ සිටේ. දැන් මතකයි මම මේ කිව්ව කතාව. බලන්න කොච්චර ෂොක්ද කියලා මේ කොටස D කොටස 1 අපිට පැහැදිලි වක්‍රයේ විසින් x අක්ෂයේ කපන ස්ථාන දෙක x සමානයි ඍණ 1යි x සමානයි ධන 2යි. හරිනේ. එතකොට අහනවා ඊට පළවෙනි එකට ලබා දීපු පිළිතුර ඇසුරේ y සමානයි ඍණ x ධන x ඍණ a වරම් x ඍණ b ආකාරයෙන් දෙන්න. එතකොට පුතා දන්නවා අත මතකයි දැන් ටිකට ඉස්සෙල්ලා මම දර්ශනා අඳිනකොට කීවා මෙතන තියෙන ඉලක්කමේ තමයි වක්‍රයේ අක්ෂයේ කැපෙන්නේ කියන්නේ. මෙතන x අක්ෂයේ කැපෙන ඍණ එක නම් මෙතෙන් එන්න ඕන පුතේ ධන එක. මෙතන වක්‍රය කැපෙන්නේ ධන දෙකෙන් නම් මෙතෙන් එන්න ඕන ඍණ දෙක. අපි ලියනවා මේකෙදී a යි b යි අගයන් අහනවා. a b ගේ අගයන් a ගේ අගය. ඔන්න y සමානයි ඍණ x ට මෙතෙන් එන්න ඕන ඍණ 1යි. උත්තරේ එන්නේ මෙතෙන්ට ධන 1 එන්න. හරිද? b සඳහා x ගේ ඍණ b සඳහා එන්නේ 2. ඔන්න 2ද ඍණ 2. එතකොට a සඳහා 1 හා b සඳහා 2 තමයි අපි මෙතෙන්දි දැම්මේ. හරිද? a සඳහා ඍණ 1 නේද? ඍණ 1 දැම්මේ. ඍණ 1 දැම්මමනේ මේ විනාත් එක්ක දනවන්නේ. a සඳහා ඍණ 1යි b සඳහා ධන 2. ඒක තමයි අපි කියන්නේ. ඒක තමයි ශ්‍රිතික සමීකරණ. ඊට ab ආදේශ කර ලැබෙන වර්ගද ස්පෘතය. මෙන්න මේ ආකාරයට හදන්න. මම ඔබට ඒ ගැන කියලා දුන්නා. කොහොමද? පූර්ණ වර්ගයක් නර නියත පදයක් යන ආකාරයට හදන්නේ කියන එක මේ කියන්නේ. එම අගයේ ප්‍රස්තාර ඇසුරට තහවුරු කරනවා. අපි බලමු ඉස්සරහට. ඒක කොහොමද කරන්නේ කියලා. මෙන්න මේ ස්වරූපයට ගේන්න කියලා කියන්නේ. y සමානයි පුතේ අපි මේ කතා කරන්නේ ෆෝමියුලාකම් 3. ෆෝමියුලාකම් 3. y සමානයි ඍණ x ධන 1 වරක් x ඍණ 2. වරානිවත් කරනවා y සමානයි ඍණ x වරක් x වැඩි වුණාම x වර්ගය x වරක් 2 වැඩි වුණාම ඍණ 2x x වරක් x ධන 1x x වරක් 2 ඍණ 2. y සමානයි ඍණ x වර්ගය ඍණ x ඍණ 2. y සමානයි ඍණ x වර්ගය ධන x ධන 2. දැන් හරි සෙට් එකම ඍණ එකෙන් බෙදනවා ඍණ y කියන එක මෙතෙන්ට එනකොට x වර්ගයේ ධන x ඍණ ධන x ඍණ x එනවා ඍණ 2. ඍණ 2 මෙහෙට එනකොට ධන 2 වෙනවා x වර්ගයේ ඍණ x. මෙතපදී ඍණ 1යි. යාගේ භාගයේ 0.5යි. අන්න යාගේ වර්ගයේ දෙපසට එකතු කරනවා 0.5 වර්ගය. ඍණ y ධන 2 0.5 වැඩි කරාම 0.25යි. සමානයි මෙතනින් x ගත්තා අතනින් 0.5 ගත්තා මැදෙන් කෙනා කෙරෙට ගත්තා පූර්ණ වර්ගයක්. ඍණ y ධන 2.25 සමානයි x ඍණ 0.5 සම්පූර්ණ වර්ගය. එතකොට අපිට පේනවා ඍණ y තනි කරගෙන මේ ඍණ y තනි කරගත්තම x ඍණ 0.5 සම්පූර්ණ වර්ගය ඍණ ධන 2.25 ඍණ 2.25 බවට පත් වෙනවා. සෙට් එකම ඍණ එකෙන් බෙදුවාම y සමානයි මෙයා ඍණ x ඍණ 0.5 සම්පූර්ණ වර්ගයේ ධන 2.25. දැන් මොන ඔය ස්වරූපයට පත් කළා කොහොමද? දැන් අහන ප්‍රශ්නේ ප්‍රස්තාර ඇසුරේ ශීර්ෂයේ මේ ස්පිතේ උපරිම ලක්ෂයේ කණ්ඩාංක උපරිම ලක්ෂයේ කණ්ඩාංක සමානයි උපරිම ලක්ෂයේ කණ්ඩාංක සමානයි පුතේ කොහොමද ධන බිඳුවයි දශම 5 2.25 බලන්න පුතේ එකද කියන්නේ ඔව්නේ ධන බිඳුවයි 5 2.25 කියන එක තමයි පිළිතුර හැටියට අපිට ලැබිලා තියෙන්නේ. ඊළඟට කතාවක් කියනවා මෙහෙම. y කුඩායි සමානයි ඍණ 4 වන විට y අපි මේක ඉස්සරලා ඉවර කරගෙන ඉමු සමානතරවට තාම මේක පොඩ්ඩක් ආකර්ෂකයි. අවධානයෙන් අහගන්න. බලන්න කරපුදේ
වරානිවත් කළා. ඊට කලින් අපි තේරුම් ගන්න ඕනේ දැන් අගයන් දාගත්තේ කොහොමද කියලා. දැන් දාගත්තු අගය තමයි පුතේ මේ කලින් ගානේ කොටස. මේ තියෙන්නේ. අපිට මෙතෙන් අගයන් දාගත්තේ කොහොමද? x අක්ෂයේ කවද ස්ථාන දෙක. එක තැනක් තමයි පුතේ ඍණ එක. අනිත් තැන තමයි ධන දෙක. ඒකට ඍණ දෙක දාපු ගමන් තමයි ඒ තිබෙච්ච ඍණත් එක අතෙන්ද ධනෙ කාපු. ඉතින් අරක ධන දෙක දාපු ගමන් තමයි එතෙන්ද ඍණ දෙක ආවේ. ඒක තමයි සමීකරණ. ඒතකොට සමීකරණයට A සඳහා අපි දැම්මේ ඍණ 1යි B සඳහා දැම්මේ ධන 2. ඒට B අගයන් ආදේශ කළා. ඒ සමීකරණය මෙන්න මේ ආකාරයට හදන්න. හදලා උපරිම ලක්ෂ්‍ය කණ්ඩායම් හොයන්න. x ඍණ බිඳුවශම 5 එහා පැත්තට යනකොට ධන බිඳුවශම 5 වෙනවා. ශ්‍රිතේ උපරිමගේ 2.5 නිසා ශීර්ෂය වෙන්නේ උපරිම ලක්ෂ්‍ය කණ්ඩායම් වෙන්නේ 0.5 2.25. ඒක තමයි ශීර්ෂයේ කණ්ඩායම. ඒක තමයි ශ්‍රිතේ උපරිම ලක්ෂ්‍ය කණ්ඩායම. ඒතර අපිට පේනවා මේ දීලා තියෙන ශ්‍රිතය ඒකට හදපු ආකාරය පැහැදිලි වරහලිවත් කරලා ඒ දෙවිච්ච රිනේකින් වැඩි කරලා ඉස්සෙල්ලා ඊට පස්සේ වර්ගපදයේ විදිවිච්ච සායනක වෙන ආයෙ රිනේකින් බෙදුවා. එහෙම නැත්නම් පුතාට තිබුණ කෙලින්ම මේක රිනේකින් බෙදලා දාන්න. ඒ ඔය උත්තරේ එනවා. ඒතර වර්ගපදයේ ඇතුලේ දානනේ නියත පදයේ කල්ලන්කෝ මේ පැත්තට ගේනවා. මැද පදයේ 1යි යාගේ භාගයේ 0.5යි යාගේ වර්ගයේ දෙකසන එක උදරනවා. 0.5 වැඩි කරාම 0.2 වෙනවා. 0.2 වෙනවා. දෙන්න එකතු වුණාම 2.2 වෙනවා. ඒක අර පැත්තට ගෙනිච්චාම දින වෙනවා. ආන්න පුතේ පූර්ණ වර්ගයක් දර නියත පදයක් ආව. නමුත් වෛද්‍යගේ ඍණ කියන්න බෑ. ඒ ඍණ නැති වෙන ඍණ වලින් බෙදුවා අර පැත්ත ඍණ වලින් බෙදුවා. මේ ධන එක ඍණ වෙනවා මේ ඍණ එක ධන. වර්ගපදේ y. එතන y තනි වෙනවා. උපරිම ලක්ෂ්‍ය කණ්ඩායමක වෙන්නේ 0.5 ධන 0.5 වක්‍රය ඇදලා තියෙන පොතේ බැලුවාම ඒක වෙනවා. ඒක තමයි සත්‍යය. ඊළඟට කියන මෙන්න මේම කතාවක්. y කුඩායි සමානයි ධන ඍණ 4. මේ තියෙන පුතේ y අක්ෂය. පුතා මේ බිඳුව මේ හරිය තියනවනේ ඍණ 4. ඔයාගේ වක්‍රය මෙහෙම යනවනේ. මෙන්න මේ විදියට. මෙන්න මේ ඍණ 4 හරහා මෙහෙම දකින්නකොට තනි එක. කුඩායි කියලා කියන්නේ කුඩායි නෙමෙයි විශාල නේද? නෑ කුඩායි. කුඩායි නම් උඩ නෙමෙයි පුතේ පල්ලෙය. ඍණ දිශාවට. කුඩා වෙන්නේ ඔතනින් පහළ. ඔන්න බලන්න. මේ මම ඇත්තේ y කුඩායි සමානයි ඍණ 4 කියන ආසය. x ප්‍රාන්තරය ලියන්න. y කුඩායි සමානයි ඍණ 4 වන x ප්‍රාන්තරය. අපිට පේනවා මෙතන ඉඳලා මෙහෙම අඩේට දැම්මාම මෙතන ඉඳලා මෙතෙන්ට අඩේට දැම්මාම එන අගයන් දෙක පේනවා. බලන්න පුතේ එතන තියෙන අගයන් දෙක කීයද කියලා. ඍණ 2යි ධන 3යි. අන්ත ඍණ 2 එනවා මෙතෙන්ට ධන 3යි. පුතේ මෙතනින් පහළට එනකොට මේ වක්‍රයන්නේ මෙතනින් මෙහාටනේ. වක්‍රයන්නේ මෙහෙටනේ. කියන්නේ මෙතනින් මෙහාට. අතනින් එහාට. ඒත් අපි කියන්න ඕනි x කුඩායි සමානයි ඍණ 2 සහ x විශාලයි සමානයි ධන 3 වන විට තමයි y ගේ 4ට වඩා කුඩා වන තරාසය තුල පේන්නේ. y කුඩායි සමානයි ඍණ 4 දැම්මා ඊට වඩා කුඩායි කියන්නේ පහළ ප්‍රදේශය. මෙතනින් පහළ කියන්නේ මේකෙන් මෙහා. මෙතනින් පහළ කියන්නේ ඒකෙන් එහා. ඍණ 2ට වඩා අඩු සහ ධන 3ට වඩා වැඩි. සමාන ලකුණ නිසා එම ස්ථානය අයිති කියලා සමාන ලකුණක් යොදන්න. අන්න තමයි පුතේ උත්තරේ. මම මේ කතා කරේ පුතාලට ඇඳලම පෙන්නුවේ 4 වෙනි ප්‍රශ්න. ඊළඟට ඒ 4 වෙනි කොටස තමයි පුතේ මම මේ කතා කරේ මෙතනින් උඩ. හොඳයි. 4 වෙනි කොටස තමයි කතා කරේ. පස්වෙනි එක අපි මෙතනින් කතා කරනවා ඔතනත් ඉවර කරමු. එතකොට මේ ප්‍රශ්න ඉවරයි. පස්වෙනි ගියාම මෙන්න මෙහෙ වෙන්නේ. ශ්‍රිතේ අගය ධනව වැඩි වෙන x අගය ප්‍රාන්තරය. පුතාට පේනවනේ. ධනව වැඩි වෙන්නේ ඍණ 1 සිට 0.5 දක්වා. ඍණ 1 කුඩායි x කුඩායි ධන 0.5. පුතා දන්නවා ධනව වැඩි වන්නේ මෙන්න මේ මෙතන ඉඳලා මෙතන. මෙතන ඉඳලා මෙතන. මෙතන ඍණ 1 මෙතන 0.5. ධනව වැඩි වන්නේ ධන හරිය තිබෙන නැක්බ. ධන හරිය තිබෙන නැක්බ. මෙන්න මෙතනට එනකන් එනවා. මෙන්න මෙතන ඉඳලා මේ වැඩි වෙලා මෙන්න මෙතනට එනකන් එනවා. ඒ 0.5. ඍණ 1 සිට ධන 0.5 අන්න එක ලියන විදිහ. ඍණ 1ට වඩා ලොකු වෙනකොට 0.5ට වඩා අඩු වෙනකොට ශ්‍රිතයාගේ ධනව වැඩි වෙනවයි කියලා කියනවා. ප්‍රධාන දෙවෙනි ප්‍රශ්නේ. x ධන 2 සහ 3 ඍණ x යන සංඛ්‍යා දෙකකි.
y සමාන x ධන දෙක වැඩි කිරීම 3 ඍණ x වගේ සංඛ්‍යා දෙක ගුණිතය වේ. පහත දැක්වෙන ස්ථන සම්පූර්ණ කරන්න. වගුවක් දීලා තිනවා. ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව 1 2 3 4. y ලාගේ ලබා ගන්නවා 6 ස්ථන 6 ස්ථන 4 ස්ථන ඍණ 6. නොයාකාරයට අගුවව දීලා තියෙනවා. හරිද? මොන විදිහටගේ වගුව තියලා ස්ථන පුරවන්න තියෙනවා පුතා 1 2 3 4 ස්ථන 4ක් තියෙනවා. මම පුතාට මෙන්න මෙහෙම යෝජනාවක් කරා. ස්ථන ටිකක් වැඩිපුර තියෙනවා නම් ඔයාලා පුතේ එක එකට ආදේශ කර කර ඉන්න ගියාම වෙලාව නාස්ති වෙන නිසා ඒකට සරලව වගුවක් හදන්න. දැන් මේ දීලා තියෙන සමීකරණයට අදාළ වගුව හදනවා නම් සමීකරණය තමයි y සමානයි x ධන 2 කියන එකයි 3 ඍණ x කියන එකයි දෙන්නගේ ගුණිතය. එළ මම x ට දාන නිදාස් සගයන් ටික ස්ථන තියෙනවා ඍණ 2යි ඍණ 1යි ධන 1යි 3යි. අලමෝ x ධන 2 තීරුව ගන්න. කොහොමද x ධන 2 තීරුව ගන්න? මේ නිදාස් අගයන්ගේ x ට දීපු අගයන්ව ධන 2ක් ගලපන. ඍණ 2කට ධන 2ක් ගලපපු ගමන් බිඳු. ඍණ 1කට ධන 2ක් දාපු ගමන් ධන 1. ධන 1යි 2යි එකතු කරාම 3. 3යි 2යි එකතු කරාම 5. ඔය ගත්ත x ධන 2 තීරුව. ඊළඟට අපි ගන්න ඕන 3 ඍණ x තීරුව. 3ෙන් අඩු කරා ඍණ 2ක්. 3ෙන් ඍණ 2ක් අඩු කරාම උත්තරේ 5යි. 3ෙන් ඍණ 1ක් අඩු කරාම ධන 4යි. 3ෙන් ධන 1ක් අඩු කරාම ධන 2යි. 3ෙන් 3ක් අඩු කරාම බිඳුව. අන්න ඊළඟට මේ දෙන්නගේ ගුණිතය තමයි පුතේ y කියලා අපි ලබා. මොන දෙන්නගේ ගුණිතයද? x ධන 2 කියන තීරුවේ x 3 ඍණ x කියන තීරුව. පස්සර බිඳුව බිඳුවයි. හතර වරක් 1 4යි දෙවරක් 3 6යි පස්සර බිඳුව බිඳුව. අන්න අගේ වගුව එක ෂොට් එක තමයි පෙරේ. නැත්තම් පුතාට ආදේශ කර කර ඉන්න ගියොත් ලොකු කාලයක් නාස්ති වෙනවා. අපි කතා කරේ අගේ වගුව පුරවපුවා. ඊළඟට අහන මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. උදේට අහගන්න වෙන වෙනනවා. ස්ත්‍රිතේ සුදුසු පරිමාණයක් කියන ඒකසිතේ ප්‍රස්ථාරය අද දක්වනවා. අඳුරු ලබන ප්‍රස්ථාරය භාවිතේ. ප්‍රස්ථාරය භාවිතේ. පොඩි ගැටලුවක් තියෙනවා මේක අගේ ආදේශ කරන් පුතානේ ගැටලුව පෙරේවි. මෙතන බිඳුවයි උදේ මෙතනට 4යි මෙතනට 6යි මෙතන 6යි මෙතන බිඳුව. බලන්න ඔයන්ට මේකේ ගැටලුවක් තියනවද කියලා. මේ වක්‍රය දෙන්නම ශීර්ෂයේ වශයෙන් එනවනේ අගයන් දෙකක්. දැන් ඔයන්ට පේනවද පුතේ? ශ්‍රිතයව උපරිම අගය හැටියට එනවා අගයන් දෙකක්. එනවා. මේ අගයන් දෙකක් ඇරෙයි. ධන 6 ධන 6 කියලා දෙකක්. ඔන්න ඒ වගේ අවස්ථාවක් ආවම හරි ශීර්ෂය හොයන්න නම් පුතා මේ දෙකට මැද අගයක් ගන්න. x වල මැද අගය තමයි මේ දෙන්නට මැද අගය හොයන්න x වල මැද අගය හොයාගන්න ඒකෙදි උඩට ගිහින්. 1.5යි මැද්දාවේ අගය තමයි පුතා 0.5. ඔයා ආදේශ කළ අගය වගුවේ අර 0.5 x සඳහා දාගන්න. ඊළඟට යාගෙන් x ධන 2 ගන්න. x ට 0.5 දැම්මම මෙතෙන් දෙන්නේ 2.5 කියනවා. ඊළඟට 3.5 අඩු කරා මෙතෙන්ටත් දෙන්නේ 2.5 කියනවා. 25 සල 25 625 කියලා දශම ස්ථාන දෙකක් දිවුවම 6.2 අන්න දරුවනේ මේකට තමයි කියන්නේ මොකක්ද? වැදගත්ම ශීර්ෂ කණ්ඩායම. ත්‍රිතේ උපරිම ලක්ෂි කණ්ඩායම. හැරෝම් ලක්ෂි කණ්ඩායම. ඕක ලකුණු කරේ නැත්නම් හරියට ඔයාගේ ත්‍රිතේ හොයාගන්න ත්‍රිතේ උපරිමගේ හොයන්න බැහැ. වක්‍රය හරියට අඳින්නත් බැහැ. ඒ නිසා මතක තියාගන්න වැදගත්ම සාධකයක් තමයි මේ වක්‍රය ඇසුරෙන් ශීර්ෂයේ කණ්ඩායම සොයනවා. ඊළඟට අහන්න මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. සුදුසු පරිමාණය ගැන ප්‍රස්ථාරය අඳින්නලු. ප්‍රස්ථාර කොලේ මේක අඳිනකොට පුතා සාමාන්‍ය ප්‍රස්ථාර කොලයක තියෙන කොටු 12. කොටු 12යි උස අතට තියෙන්නේ. මේකේ පුතේ ධන පැත්තෙන් 6ක් තියෙනවා. ඍණ පැත්තෙන් 6ක් තියෙනවා. ඍණ 6යි ධන 6යි. 6ට වඩා තව 2යි 5ක් තියෙනවා. ඒ කියන්නේ 7කුත් තියෙනවා. 6 හක එකතු කරාම 13. ඒතර ප්‍රස්ථාර කොලේ කැඩින් අතර හරවලා අපි උඩට ගත්තොත් කොටු 12ක් තුල 13ක් ලකුණු කරන්න බැරි නිසා පුතේ මේ ප්‍රස්ථාරය අඳින්න ඕන දෙකෙන් දෙක. එකෙන් එකට ඇඳොත් වැරදි. දෙකෙන් දෙකට අඳින්න. එකෙන් එකට ඇඳොත් වැරදි නැහැ. ප්‍රස්ථාරයේ අවශ්‍ය සියලුම ලකුණු ඔයාලට ලැබෙන්නේ නැතුව යනවා.
පරිමාණ සාධකයට අවශ්‍ය ලකුණු අඩු වෙනවා. අස්ථාර කොලේ කෙලින් අතට හරවලා පතුලටම ගිහිල්ලා ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව කියලා වෙන බිඳුව හරහා පුතේ y අක්ෂය ගන්නවා. y තියෙන ලොකුම අගය තමයි ධන 6.25. අපි ඒ කියන්නේ දෙකෙන් දෙකට ගන්නව නම් උඩට ගන්නව නම් 8. ඊළඟට ගන්නේ 6. ඊළඟට ගන්නේ 4. 2 බිඳුව 2 4 6 8. ඍණ 2 ඍණ 4 ඍණ 6 ඍණ 8 දක්වා උනේ නැහැ. 6 දක්වා තිබුණා. ඇති. ඔන්න දැන් x අක්ෂය අඳිනවා. මෙතන මේ ඡේදිත ලක්ෂ්‍ය බිඳුව 1 2 3 ඍණ 3 ඍණ 1 1 2 3 4 1 2 3 4 මේක තමයි x අක්ෂය. කණ්ඩායමක ලකුණු කරනවා පුතේ ඍණ 3 ඍණ 6 ඍණ 3 ඍණ 6 මෙතන ඔන්න ලකුණු කරනවා. ඍණ 3 ඍණ 6 ඍණ 2 බිඳුව මෙන්න මෙතන ලකුණු කරනවා. ඍණ 1 ධන 4 මෙන්න ලකුණු කරනවා. බිඳුවේ 6 හරි. 1 6 හරි. 2 4 හරි. පැහැදිලි පුතේ. 3 බිඳුව හරි. 4 ඍණ 6 ලකුණු කරනවා. අnder අපි විශ්ලේෂණي ගත්ත එක 0.5 0.5 කියන්නේ වෙන මේක. ඔන්න බලන්න. 0.5 වෙන 6 වෙන 6 මාන 6 මාන මේකේ 7 මතක තියාගන්න දරුවනේ දෙකෙන් දෙකට ගත්තොත් චුටි කොටුවක් කියන්නේ 0.2 පහෙන් පහට ගත්තොත් චුටි කොටුවක් 0.5 එහෙනම් මේ මොහොතේ 2.5 නිසා චුටි කොටුවක තව කොටුවකින් කාලක් උඩට ගිහිල්ලා ඩොට් එක තිබුණා නේද චුටි කොටුවකුත් පව් කරගෙන ගිහිල්ලා චුටි කොටුවක් පව් කරා කොටුවක් පව් කරාම 0.2 මොකද දෙකෙන් දෙක නම් තව කොටුවකින් 4ෙන් 5 කොටුවකුයි කාලකුයි ලකුණු කරලා ලක්ෂ්‍ය ලකුණු කරනවා 0.5 6.2 ඔන්න ඔය ආකාරයට වක්‍රයක් මෙන්න මේ අඳින වක්‍රය රේඛාවේ නම තමයි y සමානයි x ධන 2 වර 3 ඍණ x කියන විදිය තමයි ඔය මම ඇන්නේ වැදගත් දේ මතක තියාගන්න එක ළඟ ඉලක්කම් දෙකක් ආවොත් යාට වැටක්යක් අපිට හොයන්න වෙනවා සමාන ගුරුවරු කියනවා මේක හිතුමන තමන්ගේ හිතේ මන අපිට කැමැත්තට අදින්න කියලා. මොකද ඒක නෙමෙයි වැරදි දෙය. දැන් අහන ප්‍රශ්නේ තමයි ඒක නාස්ත කරගෙන මේ ප්‍රශ්න ටික මොන බලාගන්න පුතේ මේ ප්‍රශ්න ටිකට උත්තර දීලා දෙට අහගෙන ඉන්න හොඳට අහගන්න මේකේ උත්තරේ මම. ගුණිතේ උපරිම අගය කිය. මේ සංඛ්‍යා දෙකක් වුනේ මේ ගුණ කරේ. ඒකේ උපරිම අගය තමයි 6.25. ඔයා ඒක ගත්ත නිසා හරියටම කිව්වා. ගත්තේ නැත්නම් ඔයා අනුමාන කළා කියන්නේ. අනුමාන කළේ ගණිතයේදී හැමතිස්සෙම කරලා තියෙනවා. ඒ නිසා 6.25. ගුණිතයේ උපරිම වන x අගයස. ගුණිතයේ උපරිම වන විට x අගය 0.5. ගුණිතයේ උපරිම වන විට ගුණිතයේ උඩටම යනකොට ඒ මොහොතේදී x අගය 0.5. ගුණිතයේ ශුන්‍ය වන විට මේ සංඛ්‍යා දෙක ගුණ කළ වෙන උත්තරේ බිඳුව වන විට x අගය ගුණිතේ ශූන්‍යයි ගුණිතේ කියන්නේ y ශූන්‍ය වන විට එකක් x අගය ඍණ 2යි අනික x අගය ධන 3 ඍණ 2යි ධන 3 ඊළඟට අහනවා පුතේ 6 වෙනි එක y කුඩායි ධන 3 වන x අගය ප්‍රාප්තයි y කුඩායි ධන 3 මෙන්න තියෙනවා 4 මෙන්න තියෙනවා 2 ධන 3 මෙන්න ධන 3 මෙන්න පුතේ ධන 3 හරහා පුතා දිනව මොඩේලා පුතේ සමාන ලකුණ නැති නිසා අඩේලා ධන 3 හරහා අඩේ. ඕකේ කුඩායි කියන එකෙන් අදහස් කරන්නේ අනේ විශාල. විශාලයි කියන්නේ උඩ. මම ලකුණු කරන්නේ y විශාලයි ධන 3 කියන පරාසය. y විශාලයි ධන 3 කියන පරාසය තමයි ලකුණු කරන්නේ. එතකොට මේ ස්ථානයේදී කාන්තරය ලියන්න. බලන්න. මෙතනදී අපි මෙන්න මෙහෙම කඩේරකින් පල්ලෙහාට දැම්මම මෙන්න මෙහෙම කඩේරකින් පල්ලෙහාට තම ඔන්න තන අපිට පේන්නේ. මෙතනින් එහාටයි අතරින් එහාට. කවුද මෙතන? ඍණ 1.2 කුඩායි x කුඩායි ධන 2.2 සරලව කියනම නම් ඍණ 1.2කට වඩා ලොකුයි ධන 2.2කට වඩා කුඩා වන පරාසය තුලදී තමයි y විශාලයි 3 ධන 3ට වඩා ඉහළ විශාලයි කියන්නේ ඉහළ
ඊළඟට අහනවා 7 වෙනි ප්‍රශ්නේ. මම මේ කතා කරේ 6 වෙනි ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. ඇන්ඩෙත් රූපේ අඳුරු කළා තියෙනවා. ඊළඟට කියනවා 7 වෙනි එක. x කුමනාගේ ප්‍රාන්තරයක් තුළ විචලනය වන විට ගුණිත ක්‍රමයෙන් වැඩි වේ. කුමනාගේ ප්‍රාන්තරයක් තුළ විචලනය වන විට ගුණිතය ක්‍රමයෙන් වැඩි වේ. ගුණිතය වැඩි වෙවි යන්නේ මේ ටිකේදී නේ පුතේ. ගුණිතය වැඩි වෙවි යන්නේ මෙතන ඉඳලා මෙතන. කුමන ප්‍රාන්තරයකද? දැන් අපිට කියන්න තියෙන්නේ පුතා මෙන්න මේ අගන් මෙන්න මේ තියෙන 0.5ට වඩා අඩු වන විට ගුණිතය ක්‍රමයෙන් වැඩි වෙනවා. 0.5ට වඩා අඩු වන විට ගුණිතය ක්‍රමයෙන් වැඩි වෙනවා. 0.5ට වඩා වැඩි වෙනකොට ගුණිතය ක්‍රමයෙන් අඩු වෙන කියනවා. ඒතර ගුණිතය ක්‍රමයෙන් x කුමනාගේ ප්‍රාන්තරයක් තුළ විචලනය වන විට ගුණිතය ක්‍රමයෙන් වැඩි වෙනවා. ගුණිතය ක්‍රමයෙන් වැඩි වෙන්නේ x ගේ අගය කුඩායි කට වඩා පුතේ 0.5ට වඩා 0.5ට වඩා 0.5ට වඩා අඩු වන විට තමයි ගුණිතය ක්‍රමයෙන් වැඩි වෙන්නේ. x ගේ දේ 0.5ට වඩා අඩු වන විට තමයි ගුණිතය ක්‍රමයෙන් වැඩි වෙන්නේ. ඊළඟට අහනවා පුතේ x කුමනාගේ ප්‍රාන්තරයක් තුළදීද ගුණිතය සඳහා ධනාංගයක් ලැබේ. කුමනාගේ ප්‍රාන්තරයක් තුළ ධනාංගයක් ලැබෙන්නේ. ඒ කියන්නේ සිතේ ධනවත් මේ කුමන පරාසයයි. ඍණ දෙකේ සිට ධන තුන දක්වා. ඒක ලියන්නේ මෙහෙමයි. ඍණ දෙක අලන පුතේ 8 වෙනි ඍණ දෙක කුඩා x කුඩායි ධන තුන. ඍණ දෙකයි ධන තුනයි අතර තමයි මේ පරාසය තියෙන්නේ. ඊළඟට අහනවා 9 වෙනි ප්‍රශ්නේ. ඍණ එක කුඩායි සමානයි x වෙන ඍණ එක. පුතේ වෙන ඍණ එක. හොඳේ ඍණ එක කුඩායි අපි ඍණ එක ගාවිදී ඔහොම යනවා මේ. ඍණ එක කුඩායි සමානයි x කුඩායි සමානයි ධන තුන. ධන තුන කියන එක මෙතන. බලන්න පුතේ. මෙතන ඉඳලා මෙතන වන විට මේ ටිකේදී අපෙන් අහනවා පුතා ගුණිතයේ උපරිම හා අවමගයද මේ පරාසය තුළදී ගුණිතයේ උපරිමගය තමයි මේ පරාසය තුළ උපරිමගය තමයි 6.2. ගුණිතයේ අවමගය තමයි 0. ශූන්‍යද? ඔව් සමාන ලකුණු තියෙන නිසා අපි ලියනවා පුතේ උපරිම අගය පරිමගය 6.2. අවම අගය බිඳුව. ඇයි? මෙන්න මේ ඍණ එකෙන් සිට ධන තුන දක්වා. ඍණ එකට ඇතුළුව ඊට වඩා වැඩි එහෙම යනකොට මේ පරාසය තුළදී යනකොට මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ටනේ ඔය අහන්නේ. දැන් මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට උපරිමගය 6.2යි අවමගය බිඳුව. ඊළඟට අහනවා පුතා 10 වෙනි එක 5 කුඩායි සමානයි x කුඩායි සමානයි 8. පරාසය තුළ ගුණිතේ උපරිම හා අවමගයද ධන 5 සිට ධන 8 දක්වා. ධන 5 සිට 8 දක්වා. ධන 5 කුඩා ධන 5ට වඩා විශාලයි 8ට වඩා කුඩා පරාසය තුළ උපරිම සහ අවමගය. අනිවාර්යයෙන් මේක උපරිමගය වෙන්න ඕන 5ට එනවා. අවමගය වෙන්නේ 8ට එනවා. මොකද මේ 5 ඉඳලා එහාට යන්නේ කොහොමද දැහැගෙන යන එකක් නෙමෙයි. ඒකට ඒකේ උපරිමගය වෙන්නේ 5. අවමගය වෙන්නේ 8. උපරිමගය 5. එහෙනම් අපි කරන්න ඕන මේ සමීකරණයට x සඳහා 5 ආදේශ කළ උපරිමගය ගන්න. අවමගය 8 ආදේශ කළ ගන්න. එතකොට ඒක මම කරන විදිය අපි දැන් මේ විදියට ගත්තත් හරි ආදේශ කරත් හරි. බලන්න. මේ ගත්තොතින් ඍණ 5 කුඩායි සමාන x කුඩායි සමාන දෙන්නේ ධන 5 ධන. මේ පරාසය තුළදී ගුණිතේ පරිමගය අවමගය ඉන්න. ගුණිතේ පරිමගය අවමගය විය. එහෙනම් පරිමගය අනිවාර්යෙන් වෙන්නේ 5. අවමගය වෙන්නේ 8. මොන මම x දාන නිදහස ගන්න ධන 5 සහ ධන 8. පළමුව අපි ගන්නවා x ධන 2 තියෙනවා. ඊළඟට ගන්නවා 3 ඍණ x තියෙනවා. බලන්නකෝ. එදලා මෙතන 5යි 2යි එකතු වුණාම 8යි 2යි එකතු වුණාම 3න් 5 අඩු කරාම 3න් 5 අඩු කරාම ඍණ 2. ඒතර y වල අගය වෙන්නේ 4ක් 2 14යි ඍණ 14. 8යි 2යි එකතු වුණාම 10යි. 3න් 8 අඩු වුණාම ඍණ 5. 10 වර 5 ඍණ 50. දැකද පුතේ? ඒ පරාසය තුලදී උපරිමගය ඍණ 10. අවමගය ඍණ 50. ඒතර මම මේ ආදේශ කළා ඒකට සැලෙන අගය වතු. දොඩ 5
කුඩායි සමාන x කුඩායි සමාන මේ පරාසය තුළදී උපරිම කියන්නේ ඉහළම අගය. දැන් ඉහළම අගයේ තියෙන්නේ ඍණ 14 න් 14ට වඩා ගොඩක් පහළයිනේ ඍණ 50. ඒතකොට මේකේ අවම අගය ඍණ 50. හොඳයි. එහෙනම් අද දවසේ නියමිත කාල වේලාව ඉවරයි. විභාග මේ පන්සලේ පවත්වන විභාග ලියන්න. හොඳට ලියන්න. කුමාරියගේ උත්තර පත්‍රات බලා ගන්න. ලකුණු මට්ටමත් කොහොමද කියලා එකෙන් දැනගන්න පුළුවන් නේ ඔයාලට. උනන්දුවෙන් වැඩ කරන්න මහන්සි වෙන්න. හොඳයි පුතේ. සියලු දෙනාට සුබ දවසක්. අයිබෝන්. හරි සුබින්.